බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්ම දේශනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ නමස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. සාදු සාදු සාදු. පින්වත්නි, ගුවන්විදුලි ධර්මදේශනාමේ පින්කම සඳහා අද දායකත්වය ලබා තිබෙන්නේ කොළඹ 8 කින්සිපාරේ අංක 3B දරණ නිවසේ පදිංචි හේවා විතාරණ පවුලේ දූදරු පිරිස. මේ දායකත්වය සම්පූර්ණ දායකත්වයක් ලෙසින් ලබා තිබෙනවා. ඒ පින්වත් පිරිස වගේම බෞද්ධ ගුවන්විදුලියට සවන් දෙන සමස්ත ශ්‍රාවක පින්නතුන්ට අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන හැටියට. පින්වත්නි, සාදුකාරයක් පවත්වා තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය
මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්ති සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු. කතං දස්සනං සුවිසුද්ධං හෝති තී. සාදු සාදු. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන මේ සත්පුරුෂ පින්වත් හැමදෙනාම ඊ타ම සතුටට ඊ타ම ප්‍රීතියට පත්වෙන්නට ඕනි. මේ සිදු කරන්නා වූ පුණ්‍ය ධර්මය පිළිබඳව කල්පනා කරලා තථාගතයන් වහන්සේ වදාලා ලෝකයේ තිබෙන අග්‍රම දානය අග්‍රම පරිත්‍යාගය ධර්ම දානය කියලා. අද දායකත්වයේ දරන ඒ කොළඹ 8 කින්ස්ලි පාර නොම්බර 3B ලිපිනයෙහි පදිංචි හේවා විතාරණ පවුලේ දූ දරුවන් සියලු දෙනාම සිදු කරනු ලබන්නේ ඒ අග්‍රගණ්‍ය වූ ධර්ම දානමය පුණ්‍ය ධර්මයයි. විශේෂයෙන් මේ පින්වත් පිරිස සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න, බුදු සසුනට බොහෝ සෙයින් උදව් උපකාර කරන, ඒ වගේම අපගේ විහාරස්ථානය ඉදිකිරීමේදීත් බොහෝ සෙයින් තමන් සතු ධනය විසඳා කටයුතු කළ, උදව් උපකාර කළ සත්පුරුෂ පිරිසක් බව පුණ්‍යානුමෝදනා පූර්වකව පළමුව සිහිපත් කරන්නට කැමැතියි. අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව කිංසුකෝපම සූත්‍රය. මේක සංයුත්ත නිකායේ උගන්වන ධර්ම දේශනාවක්. කිංසුකෝපම සූත්‍රය කියලා කියන්නේ මෙම සූත්‍ර දේශනාවේ තිබෙන්නේ කෑල ගසක් උපමා කරගෙන කළා වූ ධර්ම දේශනාවක්. ඉතින් අපි බලමු මේ සූත්‍ර දේශනාව. එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් තව ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට, තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා කිත්තාවතානුකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති ඉති කියලා ප්‍රශ්නයක් ඇහුවා.
අහනවා ප්‍රශ්නයක් ඇවැත්නි භික්ෂුවගේ දර්ශනය දර්ශනය කියන්නේ අවබෝධය කොහොමද සුවිසුද්ධ වෙන්නේ සුවිසුද්ධ කියන්නේ ඊටාම පිරිසිදු අවබෝධයක් බවට පත් වෙන්නේ කොහොමද මේකෙන් කියන්නෙම මාර්ගඵල ලැබීම වැනි බොහෝම උසස් ස්වභාවයකට පත් වෙලා අවබෝධය පිරිසුදු කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ඒ භික්ෂුව දන්න තරමින් පිළිතුරක් දුන්නා උන්වහන්සේගේ අදහස කිව්වා. ඒ තමයි චන්නං පස්සායතනං සමුදයංච අත්ථංගමංච යථා භූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං හෝති කියනවා ඇවැත්නි ස්පර්ශ ආයතන 6ක් තිබෙනවා. ඔය ස්පර්ශ ආයතන 6ෙහි සමුදයයි සමුදය කියන්නේ හට ගැනීම අත්ථංගමය කියලා හඳුන්වනවා නැතිවීම නැත්නම් නිරුද්ධ වීම මේ ස්පර්ශ ආයතන 6එහි සමුදයයි අස්ථංගමයයි යථා භූතං පජානාති ඒ විදිහටම දකිනවා නම් තියෙන විදිහටම යථාර්ථයෙන් එපමණකින් යාගේ අවබෝධය පිරිසිදු වෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ උන්වහන්සේට ලැබිච්ච පිළිතුර අර ප්‍රශ්නේ අහපු ස්වාමින් වහන්සේට ලැබුණ පිළිතුර. මම මේ පිළිතුර පිළිබඳව ඉතා කෙටි යමක් පැහැදිලි කරලා ධර්ම දේශනාවේ ඉතිරි කොටසට අවධානය යොමු කරන්නම්. මේකේ කියන්නේ චන්නං පස්සායතනානං කියන්නේ ස්පර්ශ ආයතන 6. මේ ස්පර්ශය කියන වචනය සිංහල භාෂාවෙත් තිබෙනවා. සිංහලයේදී අපි ස්පර්ශය කියලා කියන්නේ ගෑවෙනවා, ගැටෙනවා, හැපෙනවා මෙන්න මේ තේරුම තියෙන වචනයක්. ගෑවීම, ගැටීම, හැපීම වගේ තේරුම තියෙන වචනයක් ස්පර්ශය කියලා කියන්නේ. නමුත් මේ මෙතෙන්දි ස්පර්ශය කියලා කියන්නේ ඒ අපි ස්පර්ශය කියන එකට නෙමෙයි. අපි මේසේ උඩින් අත තිබ්බොත් අපි කියන්නේ මේසේ ස්පර්ශ කළා. මෙතන කියන ස්පර්ශය ඊට වඩා ටිකක් වෙනස් වූ එකක්. මෙතන ස්පර්ශය කියලා හඳුන්වලා තියෙන්නේ කරුණු තුනක එකතු වීම. පාලියෙන් කියනවා තින්නං සංගති සන්නිපාතෝ සමවායෝ පස්සෝ කියලා. කරුණු තුනක එකතු වීම, රැස්වීම, සමාගම ස්පර්ශය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. කරුණු තුනක් කියලා කියන්නේ ආයතන 6 මුල් වෙලා හටගන්න ස්පර්ශ. බලන්න පළවෙනි ආයතනය තමයි පළවෙනි ඉන්ද්‍රිය ඇස. ඇහෙන් රූපයක් බලනකොට අපි කිව්වට ඇත්තට මෙහෙන් රූපය බලනවා කියලා එතන කාරණා තුනක එකතු වීමක් සිදු වෙනවා. පළවෙනි එක තමයි ඇස එතන තියෙනවා. ඊළඟට රූපය තිබෙනවා. ඇහැයි රූපයි තිබුණට රූප බලන්න බැහැ. සමහර කෙනෙක් අඩවන් නැස්සැතිව නිදාගෙන සිටිනවා. ඒ අඩවන් නැස්සැතුව නිදාගෙන හිටියට එයා ඉදිරිපස තියෙන රූප ඒ කෙනාට දකින්න ලැබෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ තිබ්බටම රූප බලන්න බෑ. රූපයක් ඇහැට අරමුණු වුණාම මුලින්ම ඒක තුල සිතක් ඇහැ තුල සිතක් හට ගන්න ඕනේ. සිතක් පහළ වුණොත් තමයි රූපයක් බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර රූපයක් බලනවා කිව්වහම කරුණු තුනයි. ඇසයි, රූපයයි, සිත නැත්නම් විඥාණය. ඔය කරුණු තුනටම තමයි ඔය තුනේම එකතුව තමයි රූපය බැලීම කියලා කියන්නේ.
ඒක නිසා අපි සිංහලෙන් කිව්වට ඇහෙන් රූප බලනවා කියලා පාලියෙන් ඔකට කියන්නේ චක්කු විඤ්ඤයා රූපා කියලා. ඇසේ විඥාණයෙන් දත යුතු රූප කියලා කියන්නේ. ඇහෙන්ම නෙවෙයි ඇත්තටම. ඇසේ පහළ වෙන සිතෙන් තමයි රූපය දකින්නේ. ඊළඟ රූපය පිළිබඳ දැනගන්නේ, තේරුම් ගන්නේ. විඥානයක් නැත්තම් රූපයක් බැලීමක් ගැන කතා කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක නිසා පළවෙනි ස්පර්ශ ආයතනය තමයි ඇස. ඇස කියලා කිව්වේ අර ඇසයි රූපයයි විඥානයයි කියන කරුණු තුනේම එකතු වීම සිදු වෙන තැන නිසා ඒක පළවෙනි ස්පර්ශය. දෙවෙනි ස්පර්ශ ආයතනය කියලා හඳුන්වන්නේ කනේ ස්පර්ශය. කනින් අපි කරන්නේ ශබ්ද අහන එක. කනින් ශබ්දයක් අහන්නත් කන තිබිලා මදි, ශබ්දය තිබිලා මදි. කනයි ශබ්දයයි විතරක් තිබ්බට මදි. එහෙනම් අපි සමස්තයක් වැඩිපුරම පියාගෙන නිදාගන්නේ. නමුත් කන ගත්තාම අපි කොහොමවත්ම කනේ දොරටුව වහලා නිදාගන්නේ නැහැ. මේ තියෙන විදිහටම කන තියෙනවා අපි නිදාගත්තාමත්. ඒ වුණාට ශබ්දක් තියෙනවා අපි නිදාගත්තා කියලා ලෝකේ නිහඬ වෙන්නේ නැහැ. ශබ්දක් තියෙනවා. ඒ වුණාට අපි නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවේදී අර කනෙට ශබ්ද ඇහෙන්නේ නැහැ. කන මේ විදිහටම තියෙනවා. ශබ්ද මේ විදිහටම තියෙනවා. ඒ වුණාට කනට ශබ්ද ඇහෙන්නේ නැහැ නිදාගෙන ඉන්න කාලය තුලදී. මොකද හේතුව ඒ වෙලාවේ අර විඥානයක් කන තුල හටගන්නේ නැති හන්දා. සිතක් හටගන්නේ සිතක් පහළ වෙන්නේ. සිතක් පහළ වුණොත් විතරයි ශබ්දය ඇහෙන්නේ. ඒක නිසා ශබ්දය අහනවා කියනකොටම කරුණු තුනක් එකතු වෙලා කනයි ශබ්දයයි විඥානයයි කියන කරුණු තුන එකට එකතු වෙලා ඒ කරුණු තුනේම එකතුවට කියනවා කනේ ස්පර්ශය. ඒ තමයි දෙවෙනි ස්පර්ශය. තුන්වෙනි ස්පර්ශය නාසය. ඒක ගැනත් ඔය විදිහටම තේරුම් ගන්නට ඕනේ. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා කියන්නේත් කරුණු තුනක එකතු වීමක්. නාසය තිබුණට ගඳක් හෝ සුවඳක් තිබුණටම සුවඳ දැනෙන්නේ නැහැ. අපි නිදාගත්තාමත් නාසය තියෙනවා. ගඳ සුවඳ තියෙනවා. ඒකට අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ නාසයෙන් ගඳ සුවඳ දැන ගැනීමට නම් සිතක් තිබිය යුතුයි. සිත හටගත යුතුයි. ඒතර ගඳ සුවඳ දැනගන්නවා කියන්නෙම නාසයයි ගඳ සුවඳයි විඥානයයි නැත්තම් විඥානයේ කිව්වේ සිතනේ. සිතයි කියන කාරණා තුනේ එකට එකතු වීම. ඒකට කියනවා නාසයේ ස්පර්ශය. දිවෙන් රසයක් දැන ගැනීමෙදිත් ඒ කාරණාව ඒ විදිහමයි. දිවෙන් රසයක් දැනගන්නවා කියන්නේ දිවයි රසයයි විඥානයයි එකතු වීමට. කයින් පහසක් දැනගන්නටත් කාරණා තුනක් අවශ්‍යයි. කය තිබ්බටම පහස තිබ්බටම දැනෙන්නේ නැහැ. කය තියෙන්න ඕනි, පහසක් ලැබෙන්නට ඕනි, සිතක් හට ගන්න ඕනි. එතකොට තමයි කයින් පහස දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා කයින් පහස දැන ගැනීම කියන්නේ කයයි පහසයි විඥානයයි එකතු වීම. ඒක එක ස්පර්ශ ආයතනයක්. ඊළඟ ස්පර්ශ ආයතනය මනස, මනසයි සිතුවිලි මනෝ විඥානයයි. මෙතෙන්දි සමහර කෙනෙකුට ටිකක් පැටලෙනවා. මනසයි සිතුවිලි මනෝ විඥානයයි කිව්වහම කල්පනා කරන මනස කියන්නේ සිතුවිලි කියන්නේ මනෝ විඥානය කියන්නේ මේ තුනම එකක්ද දෙකක්ද කරුණු තුනක්ද ඔය විදිහට හිතෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තට මේක නිසා එක ටිකක් තේරුම් ගන්න එක ගොඩක් වටිනවා. මේ ආයතන 6 දැක්වීමේදී ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන 6 හඳුන්වා දීමේදී මනස කියලා කියන්නේ
අපේ කයට සම්බන්ධ කොටසකට. ඒක අපි ගොඩක් හොඳට තේරුම් ගන්නට ඕනේ මේ ආයතන 6දී විතරයි. එතෙන්දී මනස කියන්නේ හෘද වස්තු රූපයට තමයි මනස කියලා කියන්නේ. මොකද හෘද වස්තු රූපයට මනස කියන්න හේතුව හදවතේ තමයි අඩපතක් තරම් ලේ ඇසුරු කරගෙන සිත් සහ සිතුවිලි හටගන්නේ. ඒ නිසා හෘද වස්තු රූපය මනස කියලා හඳුන්වනවා. ඒ මනසේ හටගන්න සිතුවිලි වලට කියනවා ධම්ම කියලා. දැන් මනසයි සිතුවිලි. සිතුවිලි වලට පාලියෙන් කියන්නේ ධම්ම කියලා. මනස සිතුවිලි. ඊට පස්සේ විඥානයක් එතනක් තියෙනවා. විඥානය කියලා කියන්නේ අර සිතේම තියෙනව ස්වභාවයක් සිතුවිලි දැනගන්න පුළුවන් ස්වභාවයක් හිත තුල තියෙනවා. ඒ දැනගැනීමේ ස්වභාවයට තමයි විඥාන කියලා කියන්නේ. දැනීම කියන එකයි. බලන්න තුන මනසින් සිතුවිල්ලක් හිතන්න මනස අවශ්‍යයි. සිතුවිලි විඥානයක් ඇතිවීම අවශ්‍යයි. ඔය තුනට කියනවා මනසේ ස්පර්ශය. ඔන්න ස්පර්ශ ආයතන 6 සමුදය අස්තංගමය. ඒවැ හට ගැනීම දකිනවා නම් ඒවැ නැතිවීම දකිනවා නම් ඒකම තමයි මාර්ගය, ඒකම තමයි පිළිවෙත තමන්ගේ අවබෝධය පිරිසිදු වීමට කියලා අර තෙරුන් වහන්සේ උත්තරයක් දුන්න අර අහපු ප්‍රශ්නයට. අවබෝධය පිරිසිදු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට. ඇත්තටම මේක ලේසියෙන් කෙනෙකුට දකින්න බැරි, අවබෝධ කරන්න බැරි කාරණාවක්. මොකද ස්පර්ශය කිව්වහම අපි කතා කරන ස්පර්ශය නම් යම් කිසි දෙයක් ගෑවීමක්. ඒක අපිට පේන්න තියෙන එකක්. අපේ කයට දැනෙන්න තියෙන ස්පර්ශයක් අපි කතා කරන ස්පර්ශය. මේ බුදුදහමේ උගන්වන ස්පර්ශය ගෑවීමක් නෙමෙයි, ගැටීමක් නෙමෙයි, හැපීමක් නෙමෙයි. දැන් ඇහැයි රූපයයි සිතයි එකතු වීමනේ ඇසේ ස්පර්ශය. බලන්න රූපයක් දිහා බැලුවට ඇහි රූපය වදින්නේ නැහැ, ගෑවෙන්නේ නැහැ රූපය. මේ ඇහැයි රූපයයි දෙක සිතයි මේ තුන එකතු වීමකුත් සිද්ධ වෙනවා. නමුත් අර භෞතිකමය වශයෙන් අතින් අතක් අල්ලනවා වගේ එහෙම ස්පර්ශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ස්පර්ශය කියලා කියන්නේ ඇත්තටම මානසික යම් ක්‍රියාවක්. ඒක පස්ස කියන එක චෛතසිකයක් කියලා ධර්මයේ ඉගැන්නුවා. චෛතසිකයක් කියන්නේ ඒකත් සිතුවිල්ලක් මේ ස්පර්ශය කියන එක. ඒක ලේසියෙන් ඒක සිතුවිල්ලක්. ඇහෙන් රූපයක් බලනවා කියන එක අපි හිතුවට අපිට තේරෙනවා කියලා ඒ උඩින් පල්ලෙන් මිස ඒක අපිට හරියට තේරෙන එකක් නෙවෙයි. අපිට දකින්න බෑ ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන හැටි. ඉතින් ඒක එකතු වීම ස්පර්ශය. ඒ ස්පර්ශය කියන්නේ හැබැයි සිතුවිල්ලක්. එක හිත තුල හටගන්න එක චෛතසිකයක්, සිතුවිල්ලක්. බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා ස්පර්ශය හරියට අවබෝධ කරගත්තොත් යම් කිසි කෙනෙක් හරියටම පරිපූර්ණ වශයෙන්ම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තොත් නත්ති කිංචීති වදාමි, ඔහුට කල යුතු කිසිවක් නැතයි කියමි කියලා උන්වහන්සේ වදාලා. ඒ කෙනා රහත් වෙන්න කරන්න දෙයක් නැහැ. මේක දැක්කා අවබෝධ කළා කියන්නෙම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා. මේකේ ඇතිවීමයි නැතිවීමයි හරියට ගැඹුරින් අවබෝධ කරගත්තා නම්, ඒක පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා නම් අරිහත්ත්වයටපත් වෙනවා. එච්චර ගැඹීර කාරණාවක් මේක. ඉතින් උන්වහන්සේට මේ පිළිතුර ලැබුණා. භික්ෂුව අර ප්‍රශ්නය අහපු භික්ෂුව මේ ප්‍රශ්නයෙන් සතුටු වුණේ නැහැ. ඒ කියන්නේ පිළිතුර හරි වැරදි නැහැ, 100%ක්ම හරි. නමුත් අර ප්‍රශ්නේ අහපු භික්ෂුවට මේ පිළිතුර හරි ගියේ නැහැ. අපි වුණත් ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම කාගෙන් හරි
එයා සමහර විට හරීම පිළිතුර දෙන්නේ. ඒ වුණාට අපේ හිතට ඒක හරි මදි වෙන්න පුළුවන්. එතකොට අපි සතුටු වෙන්නේ නැහැ පිළිතුරක් ලැබුණා කියලා හිතන්නේ. මේ භික්ෂුවත් එහෙමයි සතුටු උනේ නැහැ මේ පිළිතුරෙන්. සතුටු වෙන්නේ නැතුව තව භික්ෂුවක් හොයාගෙන ගියා. ගිහිල්ලා ඒ භික්ෂුවගෙනුත් ඇහුවා කිත්තාවතානුකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. කොහොමද ඇවැත්නි භික්ෂුවගේ අවබෝධය ඊටාම පිරිසුදු බවට පත් වෙන්නේ කොහොමද? අවබෝධය පිරිසුදු කරගන්න තියෙන ක්‍රමය මොකද්ද? එහෙම කියලා ඇහුවා. උන්වහන්සේ පිළිතුරු දුන්නා පංචන්නං උපාදානක්ඛන්දානං සමුදයංච අත්ථංගමංච යතා භූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. උන්වහන්සේගේ පිළිතුර තමයි උපාදානස්කන්ධ පහක් තියෙනවා. ඔය උපාදානස්කන්ධ පහේ සමුදයයි අස්තංගමයයි. ඒව ඇතිවීමයි නැතිවීමයි. හරියට අවබෝධ කරගත්තා නම් එයාගේ අවබෝධය දර්ශනය පිරිසුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. උපාදානස්කන්ධ පහ කියලා කිව්වේ පංච උපාදානස්කන්ධ පහ කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයටමයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. මේ පහට තමයි උපාදානස්කන්ධ කියලා කිව්වේ. මේ පංච උපාදානස්කන්ධය මේකේ සමුදය කියන ඇතිවීමයි අත්ංගමය කියන නැතිවීමයි. මේක හරියට දකින්න පුළුවන් නම් අවබෝධ කරන්න පුළුවන් නම් එයාගේ අවබෝධය පිරිසුදු වෙනවා, ඊතා පිරිසුදු වෙනවා කියලා පිළිතුරක් ලබා දුන්නා. බලන්න ඒකත් බොහෝම ලස්සන පිළිතුරක්. අපේ දන්නව මේ පංච උපාදානස්කන්ධය කිව්වහම පංච උපාදානස්කන්ධයේදී රූප කියලා මුලින්ම හඳුන්වලා තියෙන්නේ. රූප කිව්වහම අපිට සාමාන්‍යයෙන් සරලව කිව්වොත් අපේ ශරීරය රූපය කියලා හඳුන්වන්නේ. මේ ජීවිතය හඳුන්වන තව වචනයක් තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එක ජීවිතයක් හඳුන්වන වචනයක්. ශරීරය තමයි රූපය කියලා කියන්නේ. ඇත්තටම ශරීරය කියලා බොහොම සරලව කිව්වට ඒක ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයකුත් තියෙනවා. අපි කවුරුත් අහලා තියෙනවා ශරීරය හැදිලා තියෙන්නේ වෙනත් භෞතික දේවල් හැදිලා තියෙන්නේ මොනවා ගත්තත් ඒ ඔක්කොම හැදිලා තියෙන අපි අහලා තියෙනවා පරමාණු වලින් කියලා. ඒ කියන්නේ පුංචි කොටස් රාශියකින් අපේ ඇහැට පේන්නේ නැති අදිතාක්ෂණික කැමරාවලට හසු වෙන කොටස් වලින් හැදිලා තියෙන්නේ කියලා අපි සාමාන්‍යයෙන් අහලා ඉගෙනගෙන තියෙනවා. කෙස් ගහක් ගත්තත් පරමාණු ගොඩක් අදිතාක්ෂණික කැමරාවකින් බැලුවොතින් එහෙම. නමුත් බුදුදහමේ මේ පරමාණුව කියන වචනය උගන්වන්නේ නැහැ බුදුදහමේ. ඔය බුදුදහමෙන් කැඩිලා ගිය මහායාන දහමක් තිබුණා ස්වස්තික වාදයද කියලා. අන්නේ වාදය ඒ වාදයේ නම් මේ පරමාණුව කියන එක නමින් මේක තියෙන හැටි විස්තර ඔක්කොම කියලා දීලා තියෙනවා. ඉතින් ඒක ගොඩාක් ඉස්සර එකක් අපේ විද්‍යාවෙන් පරමාණු හොයාගන්න පෙර අපේ පොල්වත්තේ බුද්ධදත්ත කියන අග්ගමහා පඬිත නායක හිමිපාණන් වහන්සේ ඔය ඒ වාදීන්ගේ ග්‍රන්ථ අරගෙන විද්‍යාවේ ප්‍රකාශයත් අරගෙන බොහොම දැඩි වාදයක් කළා. මෙයාලා පරමාණුව ගැන කිව්වේ මේ මහායාන බුදුදහමෙන් හොරකම් කරගෙන කියලා. එයාලා ඒ ටිකමයි කියලා තියෙන්නේ වෙන නම් ටිකක් විතරයි දාලා තියෙන්නේ කියලා ඒ පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ ලොකු තර්කයක්
ඒ විදේශ රටවල් සමග ඒ කාලේ ගොඩනගලා තිබෙනවා. ඉතින් එහෙම සොයා ගැනීමක් තිබිලා තියෙනවා. නමුත් බුදුදහමේ පරමාණුව කියලා වචනයක් උගන්වන්නේ නැහැ. බුදුදහම උගන්වන්නේ පරමාණුව කිව්වහම ඒ කාලේ යාලා හිතුවේ මේක බෙදන්න, කඩන්න, බිඳින්න බෑ කියලා. පස්සේ දැනගත්ත ඒක ඇතුලේ තව කෑලි කොටස් බෙදීම් තියෙනවා කියලා. බුදුදහමෙත් උගන්වන ඊටාම සියුම් කොටසක් ඒකට කියන්නේ රූප කලාපයක් කියලා. ඒ රූප කලාපය කියන එක ඇතුලේ තව කොටස් නැහැ, තව බෙදීම් නැහැ. ඒක මොනම විදිහටවත් කඩන්න බිඳින්න පුළුවන් කමක් නැහැ. මොනම හේතුවකින්වත් මොනම දෙයකින්වත් ඒක කඩන්න බිඳින්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒක ස්ථිර නැහැ. ඒක සදාකාලික නැහැ. ඒකත් බොහොම සුළු කාලයක් ඇතුළත ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එකක් කියලා ධර්මයේ උගන්වනවා. ඉතින් අන්නේ පුංචි රූප කලාපයකට ඒක දකින්නට තරම් අධිතාක්ෂණික කැමරා මම දන්න තරමින් දියුණු වෙලා නැහැ. නමුත් අපිට විදර්ශනා පුරුදු කළොත් අපේ නුවණින් ඒක දකින්න පුළුවන්කම ලැබෙනවා. මාර්ගඵල ලැබලා නෙමෙයි, විදර්ශනා ඥාන උපදවලා නෙමෙයි. විදර්ශනාවේ මූලික අභ්‍යාසම තියෙන්නේ මේ රූප කලාප තේරුම් ගැනීමට. ඒකට කියන රූප පරිග්ඝහ කියලා විදර්ශනා මූලික පාඩම අභ්‍යාසය හඳුන්වලා තියෙන්නේ. රූපය පරිග්ඝහ හොඳට ග්‍රහණය කරගන්නවා. ඒකෙන් අර රූප කලාප හොඳට වටහා ගන්න හැටි කියලා දෙනවා. වටහා ගන්න අහලා පාඩම් කරලා දැනගෙන ඉගෙනගෙන ව්‍යක්තයක් වෙලා විභාග කරලා නෙමෙයි. ඒ වටහා ගන්න තමන්ගේම නුවණින් දැක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරමින්. ඒක තමන්ගේම එකක්. පරමාණුව ගැන වටහා ගන්න අපිට තමන්ගේම එකක් කරගන්න බෑ. ඒක වටහා ගන්න අපිට එයාලා හදපු කැමරාවකින් බලන්න ඕනේ. ඒ කැමරාවත් අපේ නෙවෙයි. එතකොට අපේ එකක් නෙවෙයි ඒ වටහා ගැනීම. අපි කැමරාවක් හැදුවත් ඒකත් අපේ අවබෝධයක් නෙමෙයි. අපි හදපු උපකරණයකට අහුවෙච්ච එකක් විතරයි ඒක. ඒකත් අපේ අවබෝධයක් නෙවෙයි ඇත්තටම. මේක නමුත් අපේම අවබෝධයක් ලෙසයි වටහා ගන්නෙ. ඉතින් එහෙම ගැඹුරු ඥානයක්, ගැඹුරු නුවණක් ඒකට තමයි මේ රූපය කියලා කියන්නේ. වේදනා කියලා කියන්නේ අපේ හිත තුල හටගන්න එක සිතුවිල්ලක්. ඒක වරක සැප වේදනා, සමහර වෙලාවට දුක් වේදනා, සමහරට උපේක්ෂා වේදනා මෙහෙම තියෙනවා. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒකත් හිතේ හටගන්න සිතුවිල්ලක්. සංකාර කියලා කියන්නේ ඔය වේදනා කියන සිතුවිල්ලයි සංඥා කියන සිතුවිල්ලයි හැර අනික් සිතුවිලි ඔක්කොම තියෙන්නේ අපේ හිතේ හටගන්න වෙන සිතුවිලි තියෙන්නේ හරියටම 50යි. ඒ 50ට කියනවා සම 50 චෛතසික කියලා. ඒ සිතුවිලි 50ට තමයි සංකාර කියලා කියන්නේ. වේදනා කියන්නේ එක සිතුවිල්ලක්, සංඥා කියන්නේ එක සිතුවිල්ලක්, ඊතුරු සිතුවිලි ඔක්කොටම කියන නම සංකාරයි. ඒ කියන්නේ සිතුවිලි 50ක් තියෙනවා. ඒතර ඔක්කොම සිතුවිලි 52යි. ඒ 52කින් එකක් වේදනා, එකක් සංඥා. ඊතුරු 50 තමයි සංකාර කියලා කියන්නේ. විඥාන කියලා කියන්නේ දැන ගැනීමට ඕනෑම දෙයක් දැනගන්නවා. ඒක තමයි විඥාණය. සිත කියලා කියන්නේත් ඒක තමයි. මෙන්න පංච උපාදානස්කන්ධය සමුදය අත්ංගමය විදිහට ඇතිවීම, ඒ වගේම ඒවැය නිරෝධ වීම, ඒ තියෙන විදිහටම සිදුවෙන විදිහටම ගැඹුරු ඥානයකින් නුවණකින් අවබෝධ කරගත්තාම එයාගේ දර්ශනය නැත්තම් දැකීම අවබෝධය පිරිසුදු වෙනවා කියලා මේ තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. මේ ප්‍රශ්නය අහපු භික්ෂුවට ඒ පිළිතුරත් මදි. එයා ඒක අහලා සතුටු උනේ නැහැ. අසන්තුට්ඨෝ. එයා සතුටු නැති වුණා. සතුටක් නැති. එයාගේ හිතට හරි ගියේ නැහැ ඒ පිළිතුර. ඉතින් ඒක නිසා තව භික්ෂුවක් හොයාගෙන ගියා. තව භික්ෂුවක් හොයාගෙන ගිහිල්ලා ඇහුවා ආයුස්මත්නි
භික්ෂුවගේ දර්ශනය පිරිසුදු වෙන්නේ කොහොමද? අවබෝධය පිරිසුදු වෙන්නේ කොහොමද කියලා. ඒ භික්ෂුව කියනවා ආයුස්මත්නි චතුන්නං මහා භූතානං සමුදයංච අත්ථංගමංච යථා භූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. එවත්නි සතර මහා භූතයන්ගේ සමුදය කියන හට ගැනීමයි අත්ථංගමය කියන නැති වී යාමයි. මේ දෙක දකින්න පුළුවන් නම් යථාර්ථයෙන් විදර්ශනා නුවණින් එයාගේ දර්ශනය අවබෝධය පිරිසුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. සතර මහා භූත කිව්වහම අපි කවුරුත් දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ. මේ හතර තියෙන්නේ සාමාන්‍යයෙන් ඕලාරිකව කිව්වොත් පඨවි කියන්නේ තද ගතිය. කෙස්වල තියෙනවා, ලොම්වල තියෙනවා, නියපොතුවල තියෙනවා, දත්වල සම මස් නහර ඇට මිදුළු වකුගඩු හදවතක්ම මේ වගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය ඔක්කොගෙම මේ තද ගතිය තියෙනවා. ඒක ඕලාරිකව ගත්තොත් පඨවි ධාතු. ගස් කොළන්, ගෙවල් දොරවල්, ගෘහෝපකරණ මේවෙත් තියෙනවා තද ගතිය. පඨවි ධාතු එක බාහිර පඨවි ධාතු. නමුත් අපි මේ ප්‍රකටව පේන්න තියෙන තද ගතිය ගැන නෙවෙයි හිතන්නේ බුදුදහමේ කතා කරන්නේ. අපි අර ඉස්සෙල්ලා කිව්වා රූපය කියන්නේ එක රූප කලාපයක් කියලා. අන්නේ රූප කලාපය තුල තියෙනවා පඨවි ධාතුව තද ගතිය. ඒ රූප කලාපය තුල තියෙනවා ආපෝ ධාතුව. ආපෝ කියන්නේ ජලයට. ඒ ජලයේ ස්වභාවය තමයි බැඳ තබන ස්වභාවය. ඉතින් අර රූප කලාපයක තුල තියෙනවා තව එකකට ඒක ඇලිලා තියෙන්න පුළුවන් ගතියක්. ඒකයි කෙස් ගහක් එක ගහක් විදියට තියෙන්නේ. නැත්තම් කෙස් ගහක් කෙල්ලෙනකොට අර පොඩි පොඩි රූප කලාප ටික වැටෙන්න ඕනිනේ වෙනම. එහෙන් වැටෙන්නේ නැතුව එකට ඇලිලා තියෙන්නේ අර ටික එක ගහක් විදියට පිහිටලා තියෙන්නේ අර එක එක රූප කලාපය තුල තියෙනවා ඇලෙන ස්වභාවයක්, බැඳෙන ස්වභාවයක්. ඒ බන්ධන ලක්ෂණෙන් තමයි පරමාණු ගත්තත් එහෙමයි එකින් එකට බැඳිලා තියෙන්නේ වෙන් වෙන්නේ නැතුව. ඒ රූප කලාපවල තියෙන බැඳිලා තියෙන ලක්ෂණයට තමයි කියන්නේ ආපෝ ධාතු කියලා. හැම රූප කලාපයකම මේක තියෙනවා. තේජෝ කියන ලක්ෂණයත් හැම රූප කලාපයකම තියෙනවා. ප්‍රබලව ගත්තොත් අපේ ශරීරයේ උෂ්ණත්වයේ තියෙනවා තේජෝ කියන්නේ. නමුත් අර ගැඹුරින් ගත්තාම අර රූප කලාපය තුල ඒක තියෙනවා. ඊළඟ එක තමයි වායෝ කියන සුළඟ. ওই රූප කලාපවල තියෙනවා පිම්බෙන හැකිලෙන ස්වභාවයක් නිරතුරුවම. ඒ පිම්බෙන හැකිලෙන ස්වභාවයට තමයි වායෝ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා හැම රූප කලාපයක් තුලම පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතරම තියෙනවා. ඔන්න එතකොට ඒ හතරේ ඇතිවීම නැතිවීම දකින්න නම් ඒක මේ ඕලාරිකව කෙස් ටිකක් පොළවට වැටිලා පස් වෙනවා අනිත්‍යයි කියලා හිතලා වැඩක් වෙන්නේ නැහැ. ඒක අනිත්‍යයි තමයි. නමුත් කෙස් ටික පොළවට වැටිලා පස් වෙනවා දැක්කට අනිත්‍ය අවබෝධ කරගත්ත වෙන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සෙක්ගෙන් ඇහුවත් කෙස් ටික පොළවට දාලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා එයා දන්න ওই ටික දිරලා යනවනේ කියලා. අනිත්‍යය කියන වචනේ දන්නේ නැති වෙයි. නමුත් එයා දන්නවා ඒක අනිත්‍යයි කියලා. වචනෙන් විතරයි දන්නේ නැත්තේ. ඊළඟට මැරුණොත් මොකද වෙන්නේ? පොළොවට පස් වෙනව නේද කියලා එයා දන්නවා. ඒ අනිත්‍ය බව නෙවෙයි මේ. මේක ඊටාම ගැඹුරු වූ ඥානයක්. තමන්ගේ නුවණින් දකින අනිත්‍ය බවක් මුස්ලිම් කෙනෙකුටත් දකින්න පුළුවන් එකක් නම් නෙවෙයි. ඕලාරික එකක් නොවේ. අර රූප කලාපයක් තුල තමයි මේ පඨවි ධාතුව, මේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සමුදය අස්තංගමයේ වශයෙන් දකින්න පුහුණු කරන්නේ. ඉතින් එහෙම දැක්කොත් දර්ශනය පිරිසුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. මේ භික්ෂුවට ඒ පිළිතුරත් හරි ගියේ නැහැ. ඒකත් මදි. ඒකෙනුත් සතුටුුනේ නැහැ. ඒ භික්ෂුව ගියා තවත් භික්ෂුවක්ව හොයාගෙන. ගිහිල්ලා ඇහුවා "ඇවැත්නි කොහොමද දර්ශනය පිරිසුදු වෙන්නේ?" උන්වහන්සේ
ප්‍රකාශ කළා දර්ශනය පිරිසුදු වෙන්නේ කොහොමද කියලා ඇහුවාම යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති යථා භූතං පජානාති. කවදා හරි අවබෝධ කරගන්න පුළුවන් වුණොත් යං කිංචි සමුදය ධම්මං යම් කිසි දෙයක් හටගන්න ස්වභාවයෙන් යුක්ත නම් සබ්බන්තං නිරෝධ ධම්මං හටගන්න හැමදේම නැති වෙනවා කියලා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයම හඳුන්වන වචනයක් ඔය කෙටියෙන්. ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ තමයි ඇති වෙන ධර්ම නැති වෙනවා කියලා අවබෝධ කළා නම් කිව්වේ. මෙන්න මේක අවබෝධ කරගත්තා නම් එපමණකින්ම දර්ශනය පිරිසිදු වෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් මේ භික්ෂුව ඒකෙනුත් නොසතුටටපත් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා කිව්වා අම දර්ශනය පිරිසුදු වෙන හැටි අහන්න භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් ළඟට ගියා. එක්කෙනෙක් කිව්වා ස්පර්ශායතන හයෙහි සමුදය අෂ්ටාංගමය දකින්න. තව භික්ෂුවක් කියනවා පංච උපාදානස්කන්ධයෙහි සමුදය අෂ්ටාංගමය දකින්න. තවත් භික්ෂුවක් කියනවා සතර මහා ධාතු වල සමුදය අෂ්ටාංගමය දකින්න. තව භික්ෂුවක් කියනවා හටගන්න යමක් ඇතනම් හටගන්න හැමදේම නැති වෙනවා කියන ඒ අවබෝධය ලබා ගත්තනම් එතනින්ම අවබෝධය පිරිසුදු වෙනවා දර්ශනය පිරිසුදු වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ගැන මගේ හිතට සතුටක් නැහැ කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කියනවා කෑල ගහක් තිබෙනවා. කෑල කියලා ගහක් තියෙනවා. අපේ රටෙත් කෑල ගස් තියෙන ওই මල් කෑල එහෙම කියලා ඒ ගහ ගැනමද දන්නේ කියන්නේ කොහොම හරි. ඉතින් මේ කෑල ගහ දැකපු නැති මිනිස්සේ කාගෙන් හරි ගිහිල්ලා අහනවා කෑල ගහ මොන වගේද කියලා. එහෙම ඇහුවට පස්සේ යා කියනවා කෑල ගහ කළුම කළු පාටයි හරියට පිච්චිච්ච කණුවක් වගේ කියලා. මොකද එක කාලයකට ඔය කෑල ගහ කියන එක කළුම කළු පාට වෙනවලු පිච්චිච්ච කණුවක් වගේ අවුරුද්ද එක කාලයකට. ඉතින් එයා ඒක තමයි දැකලා තියෙන්නේ. කෑල ගහ කළුම කළුයි කියලා එයා කියනවා. ඉතින් එයා කියනවා කළුම කළු ගහක් තියෙන්න බෑනේ. එහෙම පිච්චිච්ච කණුවක්ම වෙන්න ඕනිනේ ඒක එහෙනම් කියලා එයා නොසතුටු වෙලා තව කෙනෙක්ගෙන් ගිහින් අහනවා කෑල ගහ මොකක් වගේද? එයා කියනවා ඒක හරියට රතුම රතු මස් කුට්ටියක් වගේ කියලා. මොකද කෑල ගහේ කාලයකට මල් පිපුණහම රතුම රතුයි හරිම ලස්සනයි. ඈතට පේන්නේ මස් කුට්ටියක් වගේ. ඉතින් යාකෝ කෑල ගහ මස් කුට්ටියක් වගේ. එයාට ඒක හරියන්නේත් නැහැ. ඊට පස්සේ අහනවා තව කෙනෙක් ළඟට ගිහිල්ලා කෑල ගහ මොන වගේද? එයා කියනවා මහරි ගහ වගේ කියලා තවත් ගහක නමක්. කෑල ගහ හරියට මහරි ගහ වගේනේ. මම දන්නේ නැහැ මහරි ගහ කියන්නේ කුමක්ද කියලා. මේකේ කියලා තියෙන කෑල ගහේ කාලයකට කරල් හැදිලා පැලෙනවලු. නෑ මහරි ගහේ කරල් හැදිලා පැලෙනවලු. ඒ වගේ කෑල ගහෙත් අර කඳ කාලයකට පැලිලා තියෙනවා දකින්න. ඒක නිසායි මහරි ගහ වගේ කියලා කියන්නේ. ඉතින් ඒකටත් හේතුව අර කඳේ වෙනස. ඒ කෙනා දැකපු විදිහ කියන්නේ. ඒ වගේ තමයි මේ භික්ෂූන් වහන්සේලා තමන් අවබෝධ කරගත්ත ක්‍රමයයි ඔය සඳහන් කළේ කියලා ප්‍රකාශ කළ හැමෝගෙම පිළිතුරු නිවැරදි කියලා. ඒ හැම ක්‍රමයකින්ම දර්ශනය පිරිසුදු කරන්න පුළුවනි කියලා ප්‍රකාශ කරන්නට යෙදුණා. ඉතින් අද අපේ ධර්ම දේශනාව එපමණයි. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පරිපූර්ණ සම්පූර්ණ දායකත්වයක් දරමින් මේ දේශනාව ලංකාවට පමණක් නොවේ මුළු ලොවටම sannivedanaya කරන්නට දායකත්වයේ දරුවේ කොළඹ 8 කින්ස්ලි පාර අංක 3 B හේවා විතාරණ පවුලේ දූ දරුවන් සියලු දෙනා විසින් ඒ සත්පුරුෂ සදහැතියන් අපගේ ජීවිතවලටත් අප විහාරස්ථානයටත්
උදව් උපකාර කළ සම්බුද්ධ ශාසනයෙහි ප්‍රසන්න සත්පුරුෂ දායක පින්වත් පිරිසක්. ඉතින් ඒ පින්වත් හැමදෙනාම මේ උදාරතර සද්ධර්ම දානමය පින සිදු කළා බලාපොරොත්තු වෙනවා. පරලෝ සැපත් පී හේවා විතාරණ පියතුමාණන්ටත් KL ජයවර්ධන පරලෝ සැපත් ඒ බෑනානන් වන දොස්තර මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට ආදරණීය පියාණන් වහන්සේටත් ජයවර්ධන දොස්තර මහත්මාණන්ටත් මෙපින් අත්පත් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා, වාසනාවන්ත වේවා. සසර ගමන සුවපත් වී සසර දුකින් අත් මිදී ලෝකෝත්තර නිර්වාණයෙන් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා කේසී හේවා විතාරණ ආදරණීය මෑණියන් වහන්සේට අවුරුදු 86ක් පරිපූර්ණ වීම නිමිත්තෙන් එම 86 වන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට සෙත් ප්‍රාර්ථනා කරන්ඩ තමන් හදා වඩා ඇතිදැඩි කළ තමන් සදානාය ගැති ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්ඩ තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්ඩ මේ පින්කම සංවිධානය කළේ. මෑණියන් වහන්සේ නිදුක් වේවා, නිරෝග වේවා, 120 වසක්ම දිගාසිරි ලබත්වා, නිරතුරුවම දහම් සිතුවිලි තුල සිත පවතිවා, ඊ타ම නිරෝගීව සුවසේ ගුණදහම් පුරාගෙන ජීවත් වී ඊතා ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර නිර්වාණය අවබෝධ කරන්න මෑණියන්ට මේ පින් උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ උදාර පින්කම සිදු කළ හේවා විතාරණ පවුලේ දූ දරුවන් හැමදෙනාම සහභාගී වූ හැමදෙනාමත් පවුල්වල සියලු දෙනා සපිරිවරින් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලබත්වා සියලු යහපත් ධර්ම ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා. මේ උදාර කුසලය මේ සම්බුද්ධ ශාසනය තුලදීම ඊ타ම ඉක්මන් ජීවිතයකදී බුද්ධාදි මහෝත්තමයන් නිවීසනසේ පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර ලෝකෝත්තර අජරාමර අමා මහ නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා පිහිටුවමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බියගම කොට්ටුන්න කල්යාණ මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිතදීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.